නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස හැම දෙනාටම තෙරුවත්සන්න ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙකුටම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා කීපයක් මේ ධර්මානු ශාසනාව තුළ ඔබට කියල දෙන්නයි අද අපි මේ උත්සාහ කරන්න. පිංහතුනි බණ අහද්දී. ඔබේ ජීවිතය තුළ මෙන්න මේ කරුණු කීපය මුලින්ම ඇති කරගන්නට ඕනේ. පළවෙනි කාරණයේ තමයි අප්‍රමාණ ආසාාවකින් බණහන්නට ඕනේ. ඒකට ධර්මී කෙන සුස්සූ සති බණඇසීමේ ආසාාව. දෙවනි කාරණේ සෝතන් ඕදහති හොඳට කන් යොමු කරගෙන බණහන්න දක්ෂ වෙන්නට ඕන. විශේසෙන්ම බොහෝ දෙනෙකුට හිත විසිරෙනවා. හිත අරමුණුව සේ දුවනවා. හොඳට අවධානයෙන් කන් යොමු කරගෙන බණ ඇහුවත්. බොහෝ වෙලාවට වෙන අරමුණු බණහන වෙලාව හිතට ගලාගෙනෙනවා. අද අපි මේ ධර්ම දේශනාවත් තුළ ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නෙත් කොහොමද හිත පිහිටවාගෙන එක අරමුණක් තුළ බණක් අහන්න බණවිතරක් නෙමේ. ඉගෙන ගන්න දරුවන්ට යම් අරමුණක් තුළ එකෙල්ලේ අවධාන යොමු කරගෙන කොහොමද කෙනෙක් තමන්ගේ ඒ කාග්‍රතාව ඇති කරගන්න. විශේෂෙන් මතක ශක්තිය දියුණු කරගන්න කොහොමද. බොහෝ දෙනෙකුට අමතක වෙන්නේ අයි. ඒ අමතකවීම් නැති කරගන්නේ කොහොමද. හොඳ කල්පනා ශක්තියක් හොඳ සිහිනුවනක් හොඳ මතක ශක්තියක් ධර්මය තුළින් ඇති කරගන්න අපි මොනවද කළ යුතු උපක්‍රම ධර්මානුකුල උපදෙස් මොනවද. අද මේ ධර්ම දේශනාව තුළ අපි එවැනි පරාසයක් තුළ ඔබේ ජීවිතයට වැදගත්ම කරුණු කීපයක් එකතු කරන්න කල්පනා කරන. ඒ නිසා පෙංගතුනි බණහද්දෙත් පළවෙනිමදේ තමයි බණ ඇසීම ආසාාව. ඔබ මේ කාරණා ටිකම නිකං හිතන්නකු අධ්‍යාපනය පැත්තේ ඉගෙන ගන්න දරුවෙකුටත් ඉගෙන ගන්න ආසාාවක් තියෙන් ඕන ඕනම දෙයක් එහෙමයි. ඔබ යම් කිසි ව්‍යාපාරයක් ආරම්භ කරත්. ඔබ යම් රස්සාාවක් කරත්. ඔබ එක්කො යම් කිසි අපි හිතම ගෙදර වගාවක් කරා කියලා. ඔබට ආසාාවක් තියෙන් ඕන. ඒ ආසාාවෙන් තමයි යා ඒදේ පටන් ගන්න. මල් ගහක් හිටෙව්වත් ආසාාවක් තියෙනවා. දවසින් දවස බලනවා. ඒ කොලේ නැහැටි අතු දළු රිකිලි හටගන්න හැටි මලක් කෙනකොට පුදුම සතුටක් මේ මං හිටවපු මල් ගහේ පල දරනවා කියලා. පුංචි වගාවක් කරත් සාමාන්‍යෙන් කඩෙන් ගෙනහල කනව බොනවාගේ නෙමෙයි. තමන්ගේ වත්තේ තමන් හදල තමන් වතුර ටික දාලා තමන්ගේ වත්තේ තමන්ගේ ගහකින් ගෙඩියක් කඩාගත්තට පස්සේ ඒක හරි අගේ. ඒක හරි වටිනවා මේ අපේ ගෙතර අපේ ගහේ මේ අපි හදපු ගහ මේ මං හදපු පැළේ මේ අස්වැන්න එතකොට ඒ වගේ යමක් කරන්න ලොකු ආසාාවක් තියෙන්න්නට ඕන. ඉගෙන ගන්න ගියත් අධ්‍යාපනය තුළ ලොකු ආසාාවක් තියෙන්න්නට ඕන. ඒ ආසාාව තුළ තමයියා එතනින් එහාට දියුණුව කරයන්නේ. ඒ නිසා බණහන කෙනාටත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා අප්‍රමාණ ආසාාවකින් බණහන්නට ඕනේ සුස්සූසති. දෙවනි කාරණේ සෝතන් වෝදහති. හොඳට කන් යොමු කරගෙන බණහන්න. ඉගෙන ගන්න දරුවෙකුත්තේ වගේ. ඔබ යම් කිසි අධ්‍යාපනයක් ලබනවනම් යම් පන්තියකට යනවද ස්කෝල යනවද විශ්වවිද්‍යාලක ඉගෙන ගන්නවද. එහෙම නැත්නම් වෙනත් පාටමාලාවක් මොනවහරි දෙයක් ඔබ හදාරනවාද. ඔබ ඒ ඔස්සේ කන් යොමු කරගෙන හොඳ අවධානෙන් ඒ කියල දෙන දේ ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්නට ඕන. ඒ වෙලා ඔබ වෙන වැඩ කර හිටියෝ. සමහර වෙලාවට වෙන කල්පනාවක ඉන්නවා. එක්ක ඔබ ඉගෙන ගන්න වෙලාවට පෝර්ණ එකට ඇනෑනා ඉන්නවා. එක්ක ඒ වෙලාවට වෙන අන්තර්ජාලි සැරිසරනවා. එක්ක වෙන අවධානයක සමහරලාවට කෙනෙක් හිතන්න පුළුවන් ටීච දැක්කෙත් නෑ කවුරුත් දැක්කෙනෑ මං කෙනෙක් එක කතා නිකං සමහරු මේ හොර වැඩක් කරලා කපටි වැඩක් කරලා මහා වීරක් ක්‍රියාවක් වගේ හිතනා ඉන්න. හැබැයි ඒකෙන් පරදින්නේ ඔබමයි. ඒ නිසා ඔබ යමක් ඉගෙන ගන්නවද යම් අධ්‍යාපනයක් ලබනවාද ඔබට පුළුවන් වෙන්නට ඕනෑ ඒ ඔස්සේම කන් යොමු කරගෙන
ඒ මොහොතේ ඒ කියල දෙනදේ ග්‍රහණය කරගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ බණහදදිත් පෙන්නවා සෝතං වෝදහති. හොඳට කන් යොමු කරගෙන. මුළු දේශනාවම හිත පිහිටවාගෙන බණහන්න දක්ෂවෙන්. තුන්ගනි කාරණයේ අඥ්ඥාය චිත්තං උපට්ට පේති. හිතේ අධිෂ්ඨානයක් තියෙන්න්නට ඕන එක ඉතාම වැදගත්. යමක් ඉගෙන ගනිද්දී යමක් ග්‍රහණය කර ගනිද්දී දැඩි අධිෂ්ඨානයක් තියෙනවන මං කොහොමහරි මේ දේ කරගන්න බණහනකොටත් එහෙමයි. බුදු හාදුර පෙන්නවා මං කොහොමහරි ධර්මය අවබෝධ කරගන්න. මං කොහොමහරි සංසාරදුකින් මිදෙනවා. මං කොහොමහරි සතරාපායෙන් මිදෙනවා. මං මගේ ජීවිතයට මේ ධර්මය එකතු කරගන්නවා කියලා දැඩි අධිෂ්ඨානයකින් බණහන්න ඕනේ. අඥ්ඥායි චිත්තං උපට්ට පේති. හිත පිහිටවාගෙන දැඩි අධිෂ්ඨානය. ඉගෙන ගන්න දරුවෙකුටත් ඒ වගේමයි. ඔබ ඉගෙන ගන්නයාම ඉලක්කයක් තුළ. ඔබට තියෙන්න්න ඕනෑ මං ඉහලිම විභාග පාස් වෙනවා. සමහරුට පුංචි කාලීද ඉලක්කයක් තින මං වෛද්‍යවරයෙක් වෙනවා. මං අනාගතයේ ගුරුවරයෙක් වෙනවා. මං අනාගතයේ විද්‍යාඥයෙක් වෙනවා. මං අනාගතයේ ඉංජිනේරුවෙක් වෙනවා. බොහෝ දෙනෙකුට සමහරුන්ට පුංචි කාලීන ඉලක්කයක් තින සමහරුන්ට ටිකක් ඉගෙනගෙන ඉස්සරහට යනකොට විභාග පාසෙනකොට ඉලක්කයක් කෙන. එතකොට ඒ ඉලක්කේ තුළ යන්න නම් අධිෂ්ඨානය ඒ අධිෂ්ඨානයෙන් තමයි මං කොහොමහරි මේ දේ කරගන්න. මං කොහොමහරි මගේ ඉලක්කෙට යන අන්න ඒ කෙනාට දැඩි අධිෂ්ඨානය අඥ්ඥාය චිත්තං උපට්ට පේති. හිත දැඩියෝ පිහිටවාගත්ත දැඩි අධිෂ්ඨානයක් අවශ්‍යයි. හැම දෙයක් මෙහෙමයි මේ ලෝකෙ සාර්ථක වෙච්ච මිනිස්සු දිහා බලන්න. ඕනෙම කෙනෙක් විශාල කැපකිරීමක් කරල දැඩි අධිෂ්ඨානය විද්‍යාඥයකවා යමක් සොයාගන්න විද්‍යාඥය යම් කිසි දියුණුව කරාගිය ලෝකෙ ශේෂ්ඨ චරිත ඔක්කෝම අධ්‍යයනය කළ බලන්න හැම ශේෂත්‍රයක් ආගමික පැත්තෙන් විතරක් නෙමේ. ඔබ හැම පැත්තකින්ම බලන්න විද්‍යාත්මක පැත්තෙන් ගත්තත් සමාජයේ සමහර වෙලාවට කෘෂිකර්මය පැත්තෙන් ගත්තත් අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් නව සොයා ගැනීම පැත්තෙන් ගත්තත් හැම පැත්තකින්ම යම් අධිෂ්ඨානයක් තුළ කැපවීම. කොහොමහරි මං මගේ ඉලක්ක කරා යනවා කියෙන අධිෂ්ඨානය ඉතාම වැදග. ඊළඟට බුදුහාන්දුරුව පෙන්නවා බණ අහද්දිත් බණහන කෙනෙකුට මේ ධර්මය පිහිටන්න නං හතරවෙනි කාරණය අත්හං ගන්හාති. එහි අර්ථය ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්නට ඕන. බලන් කොච්චර වැදගත්ද කියල මේ දේශනා. අරුත්ත ග්‍රහණය කරගන්න. ඒ ඇනෙ දැන් අපි බණ දැන් අපි ධර්මය පැත්තෙන් ගම්. ඔබ දේශනාවක් අහනකොට ඔබට මුළු දේශනාවම මතක තියාගත් බෑ. අපි ගම් පැයක දේශනාව කොච්චර වචන ප්‍රමාණයක්ද. ඒ දේශනාවේ ඔක්කෝම වචනෙන් වචන මුළු දේශනාවම කටපාඩන් හිටිනවනම් මේ බුද්ධ ශාසනය ඉතිහාසෙම අපි අහල තියෙන එකම එක්කෙනයි. ඒ තමයි ආනන්ද හාමුදුරු. සසරි කල්ප ලක්ෂ ගනම් පෙරුම් පුරාගෙනවා මතක ශක්තියෙන් අග්‍රයි. සිහිනුවනින් අග්‍රයි. යමක් ෂණයෙන් වටහා ගැනීමෙන් අග්‍රයි. ආනන්ද හාමුදුරන්ට අග්‍රස්ථාන කීපයක් තිබුණ. සතිමන්තාන දුතිමන්තාන යමක් ෂණයෙන් වටහා ගැනීමෙන් අග්‍රයි. යමක් කියපු ගමන් වැටහෙනවා. ෂණයෙන් වැටහෙනවා. සිහිනුවනින් අග්‍රයි හොඳ සිහියක් තියෙනවා. මතක ශක්තියෙන් ධාරණ ශක්තියෙන් අග්‍රයි. යමක් ඇහුවට පස්සේ එක වතාවයි. ඒත් සියල් ආපහු මුලයිදං අගටම මතක හිටිය. ඒ තමයි ආනන්ද හාමුදුරන්ගේ මතක ශක්තිය. ඒ නිසා බුදු හාමුදුරන්ගේ දේශනා 84,000ක මුළු ධර්මස්කන්දයම කටපාඩමින් දරාගෙන ඒ සියල්ල මතකින් අරගෙනාවේ ආනන්ද හාමුදුරු. ඒ උන්වහන්සගේ සසර පිනට ඒ මතකේ හැමෝටම පිහිටන්නේ. හැබැයි අපි යමක් ඇහුවට පස්සේ මුළු දේශනාව ඔක්කොම් මතක නැති වුණත් අද මොකක්ද අපි අහයුවේ. මොකක්ද ඉගෙන ගත්තේ මොකක්ද මේ දේශනාවේ හරය මොකක්ද මේ දේශනාවේ අර්ථය අර්ථය සාරාන්සයක් ග්‍රහණය කරගන්න දක්ෂ වෙනට ඕන්. ඒකට කියනවා අත්හං ගන්හාති අර්ථය ග්‍රහණය කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ බණක් අහනකොටත් ඒ දේශනාවේ අර්ථය හරය සාරාන්සය මතක හිටින්න ඕන එක ග්‍රහණය කරගන්න. මෙන්න මේකයි අද දේශනාව ඇහුවේ. දැම් බලන්න ඉගෙන ගන්න දරුවෙකුට ඔබ අධ්‍යාපනය ලබනවනං
ඔබ යම් කිසි දෙයක් ඉගෙන ගන්නවන යම් පන්තියකට යනු එක්ක පොතක් කියෝල යමක් ඉගෙන ගන්නවා. ඒ මුළු පොතේ පළවෙනි අකුරයි දම්ම අවසන් අකුර දක්වා මතක හිටින්නේ. හැබැයි යම් විෂයක් ගැන මොකක්ද මේක හරය මේ උගන්න පුතේ මොකක්ද මේක න්‍යාය සාරාන්සය ඒක ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්නට ඕන. අත්හන් ගන්හාති අර්ථය ග්‍රහණය කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා වැදගත්ම දේ තමයි බණහද්දී අනත්තන් රීංචති. ඔන්න ඊළඟ කාරණය තමයි අනත්තන් රිංචති අනවශ්‍ය දේවල් බැහැර කරන්න. බාහිර දේවල් බැහැර කරන්න. දැන් හිතන්න අපි සාමාන්‍ය ඉගෙන ගන්නකොට හිතන්න. ඒ නිසා තමයි සමහර පාසැල්ලෝට එනකොට දුරකතන ගේන්න එපා කියනවා. අපි දන්නවා මනස දැම් පුරුදු වෙලා තියෙන්නේ. අද වර්තමානය බොහෝ දෙනෙකුට මේ මතක ශක්තිය නැතිවෙන්න. යම් අරමුණක් තුළ හිත අරගෙන යන්න බැරිවෙන්න ඉගෙන ගන්න දරුවන්ටත් ඉගෙන ගන්න ලොකුම බාධාව තමයි ජංගම දුරකත. මේකට ඇබ්බැහි වෙනවා සමහරු නිකාර කුඩු ගැහුවගේ මත් පැන් මද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච කෙනාට ඒ කුඩු නැතුව බෑ සමහරුන්ට එක්ක ඇඟ වෙවුලන. ඒ වගේ මත් පැන්නවලට පුරුදු වෙච්චායට ඒකෙන් ගැලවෙන්න ගියහම පුළුවන් හැබැයි ටිකක් අමාරුයි. අර ඇබ්බැහිවීම පුරුදුවීම නැඹුරුවීමෙන් ආපහු ගැලවෙන්න අමාරු. ඒ වගේ සමහරයට දුරකතනේ අපි නිකන් සාමාන්‍යනිකව භාවංකව හිතන්න. දැම් මේ කොරුණ වසංගතයත් එක්ක ලෝකයේ පුරාම ගුවන් ගමන් අතර වුණ. ඊළඟට පැය ගණන් සමහර ලෝක දැන් දවස් ගණන් ගත්තොත් ඇඳර් නීතිය දාල අපේ රටේ ගත්තු මාස දෙක හමාරක් පමණ. මිනිස්සු ඇදිර් නීතිය දාලා කවදාවත් හිතපු නැති විදිහට ගෙවල්ලොල කොටු වෙලා කොහෙවත් යන්න බැරු මිනිස්සු හිරවුණ. ඒ සියල්ලත් දරාගෙන මිනිස්සු හිටිය. හැබැයි ඔබ හිතන්න බැරි වෙලාවත් ඔය කාලය තුළ ලෝකෙම අන්තර්ජාල නැති වුණාන සමට ලයිට් කැපුවට පස්සෙත් ඒත් පහනක් හරි පත්තු කරගෙන ගෙදර ලාම්පුවක් හරි දල්ලගෙන මිනිස්සු ඉන්නවා එකත් ඉවසන්න පුළුවන්. ඊළඟට වතුර කැපුවොත් කොහොම හරි වතුර ටිකක් හොයා ගනි ගෙදර දවසත් දෙකක් යනකම් කොහෙන් හරි වතුර ටිකක් හොයාගන්න. අද සමහරු දුරකතනවලට ඇබ්බැහි වෙලා තියෙන ආකාරයට දවසක් දෙකක් තුනක් ලෝකයේ අන්තර්ජාල නැතිවුණු. ලෝකයේ අන්තර්ජාලය සේවාවල් බැරිවෙලාවත් මාසෙකට විතර නැතිවුණොත් විශාල පිරිසක් සමහරු පිසු හැදෙන. බොහෝ පිරිසක් සේදි විහානි කරගන්න පවා ඉඩ තියෙන. ඒ තරමට මේකට ඇබ්බැහි වෙලා තියෙන. ඒ නිසා ඉගෙන ගන්න දරුවෙකුටත් බොහෝ වෙලාවට ඒ නිසා තමයි පාසැල්වල පාසැලට ඇතුල් එද්දි දුරකතනගේ එපා කියලා අපි දන්න බොහෝ පාසැල්වලට ගේන්න දෙන්න. ඊළඟට උගන්නන වෙලාවට එක්කෝ සාමාන්‍යෙන් පෞද්ගලික දැන් විශ්වවිද්‍යාල පෞද්ගලික පාසැල්වල ඒවැ ලොකු නීතිරීති දාන්න හැබැයි ගුරුවරු කියන උගන්නන වෙලාවට ඉගෙන ගන්න වෙලාවටවත් ඔය පෝර්ණ එක පොඩ්ඩන් නිස්සද්ද කලා නිහඬ කළ එක පැත්තක තියාගෙන අහගන්න අවධානෙන් ඉන්න. එතකොට ඒ වගේ අපි බාහිර දේවල් බැහැර කරන්නට ඕන. අනත්තන් රිංචති. ඊළඟට දැන් හිතන්න දැන් සමහරලාවට අපේ හිත දැන් සමහරු කියනවා අපිට අපි දැන් පාසැල් දරුව ගැන ගත්ත හම සමහරය ඒ වැරදි පුරුදු තියනවා. එක්කො සින්දුවක් දාගෙන පාඩන් කර. කෙනෙකුට හිතෙන්න්න පුළ ඒක යාට පුරුදුයි කියලා හැබැයි මතක තියාගන්න ඒක වැරදි අදහසා. එතකොට ඔබට අර අවධානය වෙනත් පැත්තකත් එක්කේ අවධානය තියෙන් කෙනෙක් කියන්න පුළ නෑ මට ඒ ක්‍රමේ හොඳයි කිය. හැබැයි ඔබට ඊට වඩා ඔබ පුරුදු නොත් ඔබේ තියෙන දැනුම මතක ශක්තිය දියුණුව සියගුණයකින් වැඩි කරගන්න පුළුවන් ඔබ හිත එක කරගෙන ඔබ ඉගෙන ගන්න දේට පමණක් හිතියොමු කරන්න පුරුදුුණු. එනිසා පිංහතුනි මෙන්න මේ කරුණු ටික ඔබ ඉගෙන ගන්න දරුවෙක් නම් ඔබ යම් අධ්‍යාපනයක් ලබනවන එක්ක යම් විෂයක් තුළ පර්යේෂණ කරන කෙනෙක් නම් යම් නිහඬව යම් අධ්‍යයනයක් කරන කෙනෙක් නම් ඔබට ඉතාම වැදගත්වෙනවා බණහන කෙනාටත් එහෙමයි. දැන් බලන්න මේ කාරණාටික අප්‍රමාණ ආසාාවකින් බණක් අහනවනම් බණහන්න සූදාරංගවෙඩට ඕන. මුළු ඒ දේශනාව පුරාම අවධානෙන් හිත පිහිටවාගෙන බණහන්නට ඕන. මං මේ දේශනාවේ සඳහන් සියල්ල අවබෝධ කරගන්නවා වටහා ගන්නවා කියල දැඩි අධිෂ්ඨානයෙන් හිත පිහිටවන්නට ඕන. ඒ දේශනාවේ හරය සාරාන්සි අර්ථය ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්නට ඕන. බාහිර දේවල් සියල්ල හිතෙන් බැහැර කරන්න දක්ෂ වෙන්නට ඕනෑ ඒ වෙලාවට.
ඔන්න ඔය කාරණා පහ බණහන කෙනෙකුට වගේම ඉගෙන ගන්න දරුවන්ට යම් අධ්‍යාපනයක් ලබන කෙනෙකුට හැමෝටම ජීවිතයේ ප්‍රයෝජනවත්වෙනවා. තිය නිසා පිංගතුනේ අද අපි මේ දේශනාව තුළ විශේෂෙන් අපි ඉලක්ක කරන්නේ ඉගෙන ගන්න දරුවන් අධ්‍යාපනය ලබනයි විශ්වවිද්‍යාල මට්ටමින් වේවා පාසැල් මට්ටමින් වේවා එක්කෝ මැදිවයසේ ඉගෙන ගන්න වයසක් නෑ. කෙනෙගේ ජීවිතයේ වයසට ගියත් සමහරු ඉගෙන ගන්න. අපි දන්න අපි දවසින් දවස අධ්‍යාපනයෙන් අපේ ජීවිතේ අපි දවසින් දවස අලුත් දෙයක් ඉගෙන ගන්න. ජීවිතය අලුත්වෙනවා. මේ තියෙන හැම දෙයක් ගැනම මුළු ජීවිත කාලෙම කෙනෙක්කුට ඉගෙන ගත්තත් ඉගෙනගෙන අවසන් කරන්න බැරිදේවල් කොච්චර තියෙනවා. එනිසා කෙනෙක්ගේ ජීවිතය තුළ බොහෝ වෙලාවට මේ මතකය කියන එක. අපි දන්නා වර්තමානය බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් අනේ මේ ඇහුවට මේ අමතකයි කිය. සමහරුන්ට මේ ද කාලයක් තියෙනවා ඔබ හොඳට බලන සමහරුන්ට අපි මේ එකින් එක තේරුම් කලා විග්‍රහ කරගමු. සමහරයින්නවා තරුණ කාලි ඔන්න හොඳට ඉගෙන ගන්න. හොඳට විභාග පාස් වෙනවා. මැදි වයසට යනකොට ජීවිතය හොඳට සැලසුම් කළ හොඳට දියුණු වෙනවා ව්‍යාපාර කරනවා හරි හම්බ කරනවා තමන්ගේ පවුල් ජීවිත හොඳට සැලසුම් කරගෙන ජීවිතය හොඳට කරගෙන යන. වයසට යන්න අර හැකියාවන් දුරුවල වෙනවා. මතක අඩු වෙනවා. කල්පනා ශක්ති අඩු වෙනවා. ඊට පස ඒ අයම කියනවා දැන් ඉතින් ඉස්සර වගේ අපිට මතක හිටින්න ෑනේ. මේ ඇහුවට දැම් මතක නෑ කියන මේ කියපුදේ මේ මතක නැතිවෙන. ඒක පැත්තක්. වයසට යන්න කල්පනාව අඩුවීම එක පැත්තක්. අපි ඒකටත් හේතුව බලමු. ඊළඟට සමහරයි ඉන්නවා පුළුවන් කාලේ දියුණු කරන්න පුළුවන් හිතක් තියෙද්දි. තරුණ වයසේ සමහරුන්ට මතක ශක්තිය බොහෝ වෙලාවට අහන දේ උගන්නන දේ තුළ හිත පිහිටන්න දැන් පොතක් කියව්වත් ඒ පොත පිටු ගානක්කත් කියෝගන්න අමාරුයි. එක පිටුව දිහා බලාගෙන පැය ගනම් බලාගෙන ඉන්නවා. හිත තියෙන වෙන මනෝ ලෝකවල සාමාන්‍ය විවහාරයට අපි කියනවා යාම මනෝලෝක සිහින ලෝකෙක ඉන්නවා කියලා. එක නර පොත දිහා බලාගෙන ප්‍රපංච ගොඩ නගනවා. එකට ධර්මය තියෙන වචනය තමයි ප්‍රපංච. හිතෙන් සිහින මවනෝ. එකත් මේ කෙලෙස්වල ලක්ෂණයක් මේක තේරුම් ගන්නටෝ. අපේ හිත කැමති කාමච්චන්ද අරමුණ ඔස්සේ දුවන්. එක්කො ව්‍යාපාදී එක්කො නිදිමත අලසකම එක්කො හිතේ විසිරීම පසු තැවීම එක්කො සැකේ ඕ තමයි හිතේ තියෙන වෙන දෙයක් නෙමේ. මෙන්න මේ පහට ධර්මී කියන්නේ පංච නීවරණ කියලා. කෙනෙකුගේ හිතේ මතක ශක්තිය නැති කරන ප්‍රධානම කාරණා පහ තමයි ඔය. කැමති ප්‍රියමනාප පංචකාම අරමුණ ඔස්සේ හිත දුවනු. දැන් අපි මේක විග්‍රහ කරගන්නකොට ඔබට හොඳට තේරෙයි. බලන්න සමහර වෙලාට ඔබේ මධ්‍යකින් හිත සමහරු පොත දිහා බලාගෙන පාඩන් කරනවා කියලා පොත දිහා බලාගෙන හිතෙන් ඔන්න ගෙවල් හදනවා. දැන් පොත දිහා බලාගෙන පාඩන් කරන්න පටන්ග මොකක් හරි අප හිත වෙන විෂයක් කියලා. ඒ පොත කියෝගෙන ටික වෙලාවක් චේදයක් විතර කියෝගෙන යනකොට ඔන්න හිතෙන් මැවිල පේනවා ඉඩමක් ගන්නවා. දැන් ඔන්න නැකත් බලනවා. දැන් අත්තිවාරක් කපනවා. ඊළඟට ගල් බඳනවා. දැන්ගේ ටික ටික හදනවා. දැන් බිත්ති බැඳල දැන් වහල එක හලා ගෙට ගෙවිදින්න ඔන්න මෙන්න වෙනකොට එක පාට දැ ආයි හිතට එනවා මම මේ පාඩන් කරන්න නිගත්තේ මොනුවදයි මම මේ කල්පනා කරන්න කියලා ආයි හිතෙනවා. දැන් ඔන්නයි පිටුවක් ඉතර බලාගෙන යනකොට අයි තව තැනකින් මතක්කෙන දැන්ගේ හදල ඉව දැන්ගේනෙම වෙන දෙයක් මතක්කෙන වාහනයක් ගැන වාහනයක් ගණඩ තියෙනවන අන්න අර වගේ වාහනයක් මට හොදයි දැන් හිතේ මවාගන්නවා වාහනයක් දැන් වාහනයක් ගන්න ඒ වාහනි ගමන් යනවා විනෝද වෙනවා දැන් ඕවා හිතේ මවාගන්න දැන් හිතේ සිහින දක් මේවතයි ප්‍රපංච කියන්නේ දැන් හිතේ ඒව තුළ සමහරලාට තනියෙන් හිනායන අර පොත දිහා බලාගෙන ඉන්නකොටම තනියෙන් හිනායන ඊට පස් එයා දකිනවා යා වාහන ඉලෝගෙන යනකොට යාගේ තරහකාරයෝ පාර ඉන්නවා උන්ටත් පේන්න වීදුරුව පාත් කරගෙන යනවා එතකොට මේ වගේ මේව තමයි ප්‍රපංච ඊට පස්සේ දැන් ඒ ලෝකෙක යනවා දැන් තරහකාරයෝ ඒක බලලා විඳවන හැටි ඊළඟට ප්‍රිය මනාපායට තමන් කැමතියි ඒව දැකලා සතුටු වෙන හැටි ඔබේ දියුණු දැන් හිතේත් මවාගන්න මේවා සිහින
මේ සිහින ලෝකවල මනසින් මේ ප්‍රපංච තුළ ජීවත්වෙන. ඔබ දන්න ඇති වුණට මේකට තමයි ධර්මය කියැනෙ කාමච්චන්දේ. පංචකාම අරමුණු ඔස්සේ හිත දුවනවා. දැන් බලන්න පාඩන් කරන කෙනෙකුට. දැන් සමහර වෙලාවට ආයි මතක්කෙනවා එතකොට හයෝ මම මේ පාඩන් කරන්න ගත්තේ මලවදේක කියව මතක්කෙනවා කියලා දැන් ඔන්න ආයමත් ලොකු අධිෂ්ඨානයක් ඇති කරගන්නම කොහොමහරි දැන් අද දවස මේටික පාඩන් කරන්න ඕන කියලා දැන් ආය කියෝගෙන යනවා. එහෙම කියෝගෙන යනකොට දැන් ආයි වෙන තැනකින් මතක්කේ එක පාට්ට සුයිප් එකක් වැටෙනවා. දැන් ඔන්න සුයිප් එකක් වැටිල්ලා. දැන් මේ සල්ලිවලට මොකද කරන්නේ විශාල මුදලක් දැන් බැංකුවල දානවද ඩිපොසිට් කරන ඒවා ගෙදරගෙනහල්ල හංගල තියෙන හැටි දියුණුවෙන හැටි දැන් ගෙවල් ගන්නවා ඉඩංගන්නවා රට සවාරයනවා පිටරට ගිහිල්ලා දැන් විනෝද වෙලා දැන් ඔහම විනෝද වෙලා ප්ලේන් එක එනකොට එක පාටයි ඇහැරෙනවා මතක්කෙනවා හයෝ මම මේ පාඩන් කරනවනි මොනවද මට මේ මතක්කෙන් ඕක තමයි හිතේ ස්වභාව ඔබ හොඳට බලන්න මේ අත්දැකින් ඔබට නැද්ද කියලා එහෙම නම් අපිට පේනවා අපිට ඉගෙන ගන්න කෙනෙකුට පාඩන් කරන කෙනෙකුට බාධා වෙන දේවල් තමයි පංච නීවරණ පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක් හිත ගැන අධ්‍යයනය කරපු කෙනෙක් නෑ. මේ හිත දියුණු කරන්න පුළුවන් ඉහලටම හිත දියුණු කරලා. මේ හිතෙන් ලබන්න පුළුවන් උපරිම තත්ත්වයට හිත වඩාගත්ත කෙනෙක් බුදුරජාණන් වහන්සේ. මේ හිතේ හටගන්න හැම ක්ලේෂ ධර්මයක්ම හැම අකුසලයක්ම හිතේ තියෙන හැම ශක්තියක්ම මොන විදිහටද මේ හිතේ ශක්තිය උපදවාගන්න. මේ මනස දියුණු කරලා ඉරුදි ප්‍රාතිහාර පාන මට්ටමට හිත වඩාගත්. බුදු කෙනෙකුට පමණක් කළ හැකි පෙළහර පාන. යමාමහ පෙළහර පාන. නොපෙනී යන අහසින් යන පොළොවේ කිමිදිලා මතු වෙන තව තැනකින් ජලය මත ඇවිදිනවා මේ ප්‍රාතිහාර පාන්න හිත දියුණු කරලා වෙන මැජික්කය කෙන්නෙමේ. දියුණු කරපු හිත කීකට කෙන ඉරුදි පාද වඩනවා කියලා. හිතක් දියුණු කරලා එවැනි මහා ප්‍රාතිහාර පවා පාණ්ඩ පුළුවන්කම තියෙන. එතකොට මේ හිතේ දියුණුවට බාධාවෙන කාරණා හතරක් බුදුරජාණන් පහක් අපිට පෙන්නලා තියෙන. කාමච්චන්දේ දැන් ඔබ මේ එකින් එක හොඳට ධර්මානුකොළුව තේරුම් ගන්න ඉස්සරලා ඊට පස්සේ අපි ප්‍රායෝගිකව ගලපල බල. කාමච්චන්දය කාමච්චන්දය කියන්නේ ප්‍රියමනාප කැමති ආස කරන අරමුණු ඔස්සේ හිත දුවනවා. අපේ ඇහෙන් දකින්න කැමති ප්‍රියමනාප රූප තියෙන අපි ආස කරන දේව. ඒවා ඔස්සේ හිත දුවනවා. කනට ඇහෙන සබ්ද මිහිරි හඬවල් කටහඬ සංගීත ආස කරන දේවල් ඒවා ඔස්සේ හිත දුවනවා. නාසේට දැනෙන සුවඳ ආස කරනේ සුවඳ වර්ග ඒවා ඔස්සේ හිත දුවනවා. දිවට දැනෙන රස කන්න කැමති කෑම බීම රසවත් ඒවා හිතෙන් මවාගෙන ඒවා ඔස්සේ හිත දුවනවා. ඊළඟට කයට දැනෙන පහස විදින්න කැමති පහස හිතේ මවාගෙන හිත ඒවා ඔස්සේ දුවන. මනසෙන් මේ පංචකාම අරමුණු අර රූප සබ්ද ගන්ධ රස පහස කියන පංචකාමයන් ඔස්සේ හිත දුවනවා. ඒකට කෙන කාමච්චන්ද කාමච්චන්දය ඔස්සේ හිත දුවන. ඊළඟට තවත් පංචනීවරණ අත්තර තින ව්‍යාපාදී සමහර වෙලාවල්ලට කාමච්චන්දය බලව සමහර වෙලාවලට ව්‍යාපාදය බලව. දැන් බලන්න ඔබ පාඩන් කරන්න ගත්තහම ඉස්කෝලෙ හරි ගිහිල්ල ඔන්න ළමයි එක්ක ප්‍රශ්නයක් ඇත එක්ක ගුරුවරු ගහලා දනගස්සල තියලා එක්ක ඉදා ළමයි ගහගත්ත දවසා එක්ක ගෙදර ප්‍රශ්නයක් මොකක් හරි කෝලහලයක් හිත කේන්ති කිය දවසා එවැනි වෙලාවක දැන් පාඩන් කරන්න ගත්තා මතක් කෙන්නේ අර දවේශ සිතුවිලි ටික මං පැරදුනා මට මුම් මෙහෙම කියව මට විහිළු කරා මාව පරාජය කරා දැන් අපිට සමහරලාවට යාට ප්‍රායෝගිකෝ ගිහිල්ලා එකට යමක් කරන්න පුළුවන්කමක් නෑ හැබැයි හිතෙන් මවාගන්න තමන්ගේ තරහකාරයාට අනතුරක් වෙන හැටි දැන් හිතෙන් ඇවිල පේනවා මුට මෙහෙම වෙන්නෑන ට මෙහෙමවත් වෙනවන එහෙම හිතා හිතෙන් සිහින ලෝකයක් එක ප්‍රපංච මනසෙන් ප්‍රපංච ගොඩ නග ඒ අරමුණෝසේ හිත දුවන පාඩන් කරන්න ගත්ත වෙලේ නම් තරහකාරය මතක්කෙන තමන්ට වෙච්ච දේවල් දුක හිතෙන දේවල් ගැටිච්ච දේවල් අරමුණු ඒ ඔස්සේ හිත දුවන දැන් බලන්න මේ වනවිති කියලා භාවනා කරන කෙනෙකුටත් බාධාවල්
ඉගෙන ගන්න කෙනෙකුටත් ඔය ටිකම තමයි. සුරූප වෙනස්. භාවනා කරන්න ගියත් ඇස් දෙක පියාගත්ත ගමන් හිත දුවන්න ඔය අරමුණ ඔස්සේමයි. පාඩන් කරන කෙනෙකුටත් පොත දිහා බලපු ගමන් ඉගෙන ගන්න කෙනෙකුටත් ඒක ඉවතයි මතක්කේ. එක්කො ගිහිල්ලක් යම් කිසි දේශනයක් අහනම් ඉස්කෝලේ ගුරුවරය අවගන්නනවා. අර බෝඩ් එකේ මොනවා ලියල ඉගැන්නුවත් හිත දුවන්නේ පංච නීවරනෝ සේ පේන වෙන දේවල් හිත තියෙන වෙන කල්පනාවක. ඒ නිසා අපට බාධා කරන මතක ශක්තිය නැති කරන්න ඕවයි. දැම් පලවිනි අපි ඉගෙන ගත්ත කාමච්චන්ද කැමති ප්‍රියමනාප අරමුණෝස්සේ අපේ හිත දුවනු. දෙවන එක තමයි අපි අකමැති අප්‍රිය අමනාප තරහා දේශය කේන්ති ඇතිවෙන අරමුණු හිතන මතක්කෙ. තුන්ගනි එක තීනමිත්තේ නිදි මත අලසකම කම්මැලි ගතිය ඈනුන්යාම බත් මත මේ ඔක්කොම තීනමිත්ත ලක්සන. තැන් සමහරයි ඉන්නවා මුළු දවසම එක්කෝ. හරි ඉගැන හිතේ ප්‍රියතාවයක් නෑ. ආසාාවෙන් යමක් ඉගෙන ගන්න කෙනා හරි ආසා ඉගෙන ගන්න. හැබැයි සමහරුන්ට ඒ ඉගෙන ගන්න ප්‍රියතාවයක් නෑ. සමරලාවට ගිහිල්ල පන්ති ගිය වෙලේ නම් ගුරුවරය උගන්නනකොට නින්ද යන. බණක් අහන්න ගත්තත් එහෙමයි ආසාාවක් නැත්නං ඒ බණ අහනකොට බණ අහනකොටම නින්දට වැටෙනවා. භාවනා කරන්න ගිය ගමන් නින්දට වැටෙන. නිදි මත අලසකම දැම් බලන්න හිත කැමති සමහරලාවට විනෝදෙට යාලු එක්ක විනෝදවෙන් විහිලු තහලු කරන්න. සාමාන්‍යින් වැඩිහිටිය අයගේ ගත්තොත් ඔගේ වල්ලොල එහෙම කවුරු හරිග දේශපාලන කතාවට කේලං අහන් අනුන්ගේ කුණුගොඩවල් හොයන්න. ඒවට ආස කෙනා නිදි මරාගෙන ඔබ ඔය මළගෙවල්වල දැකල ඇති. මළගෙවල්වල සමහරු වෙලාව යනවත උදේ එලිය වැටෙනවා තේරෙන්නේ. දේශපාලන කතා පටන් ගන්නවා යාට බනිනවා මෙයාට බනිනවා එතන සමාරලාවට එක කෙන රණ්ඩුත්වෙනවා අරයාගේ මෙයාගේ අඩුපාඩු කියනවා වෙලාව යනවා දැනෙන්නේ. හැබැයි බණක් අහන්න පුළුවන්ද. බණහනකොට නින්දයන. භාවනා කරන්න පටන්ගත්ත ගමන් නින්දයන්. එහෙමනම් අපිට පේනවා හිත කැමති අර කෙලෙස් අරමුණට. ඒ හිත කැමති කෙලෙස් සහිත අරමුණ ඔස්සේ එලි වෙනකං ඉන්න පුළුවන් නිදි මතක් නෑ. කම්මැලිකමකුත් නෑ. හැබැයි භාවනා කරන්න බණක් අහන්න ඉගෙන ගන්න ඒකට හිත කැමති නැති නිසා ඒ අකමැත්තෙන් බොහෝ දෙනෙක් ඉගෙන ගන්න යන්නේ අකමැත්තේ. එක්කෝ දෙමව්පියෝ බනින නිසා දම් බනිනවා ඉගෙන ගනින් අනාගතයක් නැතිවෙයි විභාග පාසුයක්. එතකොට ඒ දෙමව්පියෝ බනිනවා සැරදානවා ඇපෙන් බේරෙන්න්න වගේ සමහරයන්න. අන්න ඒ වෙලාවට නිදි මත අලසකම කම්මැලි ගතිය ඈනුන්යාම බත් මත අද බෑ කියලා හිතෙනවා හිට කරනවා කියනවා. ඇයි තමන්ගේ තමන් තුළනෑ අර ආසාාව. තමන් තුළනෑ ඒ උත්තේජනයක් මං කොහොමහරි මේ දේ කරගන්නවා කියලා ආසාාවෙන් යොමු එන්න කෙනා ලොකු ආසාාවෙන් ප්‍රබෝධමත් මනසකින් ඒක ඉගෙනගන්න. ඊළඟ එක පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා උද්දච්ච කුක්කුච්ච. ඔන්න උද්දච්ච කියන්නේ හිත විසිරෙනවා. කුක්කුච්ච කියන්නේ පසු තැවෙන මේ දෙකම එකට බැදිලතිය. හිතේ විසිරීමත් එක්කම පසු තැයින් ඇතිවෙන. දැන් බලන්න පාඩන් කරන්න යන කෙනෙකුට මේක භාවනාව පැත්තේ විස්තර කරාට හැමදේකට අදාල. එතකොට දැන් අපිට පේනවා කෙනෙක් පාඩන් කරනකොට ඉගෙන ගන්නකොට හැම වෙලාම හිත විසිරෙන. එක ඒක දේවල් මතක් කෙනවා. ඒ මතක් කෙනකොට සමහරු පසු තැවෙනවා. අයෝ මට මේක කරගන්න බෑනේ. හරි වදයක් සමාගත මල්ල වදේ එකඒ මතක් කියනවා වැඩකට නැතිව මතක් කියනවා මට පාඩන් කරදදි නොඒ දේවල් හිතට ගලාගෙනනවා මේක මගේ කරුමයක් කියලා අන්න දැන් තමන් තමන්ට බනින. තම කෙනෙකුට හිතනවා මේ කවුරුත් මොනුවත් කරාද දන්නේ නෑ ඕනියන් කරලත් දන්නේ එක්කෝ තරහකාරයෙක් මට මොන හරි කරාත් දන්නේ එතකොට ඒවටත් පැටෙනවා සැකයටත් යනවාද. තමන් තමන් ගැන පසු තැවෙන මේක මගේ කරුමි මට මොකුත් කරගන්න බෑන් මට මේ උගන ගන්න දෙයක්කත් උගන්නන්න දෙයක්ක් මතක හිටින්නේ. එහෙම කිය දැන් පසු තැවෙන. හිත විසිරෙන්න්න පසු තැවීම. භාවනා කරන්න ගියත් ඔයි ටිකම තමයි. ඇස් පියාගෙන භාවන අරමුණ මෙනෙහි කරනකොට ඔන්න හිත දුවනවා පංචකා අරමුණ ඔස්සේ. එක්කො තරහකාරයෝ හිතට මතක් කෙනවා. නිදිමත අලසකම කම්මැලි ගතියනවා. එක්කො හිත විසිරෙනකොට මට මේක කරගන්න බෑනේ
අයෝ මගේ හිත එකඟ වෙන්නේ මට මේ ඒක ඒව මතක් කෙනවා කියලා තමන් ගැන පසු තැවෙන. ඊළඟ පස්සෙන එක බුදු හාමුදුරුව පෙන්නවා තීනමිද්ද මේ විචිකිච්ඡාව ගැන සැකේ ඒ සැක ඇති වෙන තුනුරුවන් ගැන සැකයි දැන් භාවනා කරන කෙනෙකුට බුදු හාමුදුරුව ගැන සැක ඇති වෙනවා ධර්මය ගැන සංඝයා ගැන අතීතය ගැන අනාගතය ගැන බුද්ධාදී අටතැන් ගැන සැකී කියෙන දැන් තමන්ගේ හිත විසිරෙනකොට තමන්ට කරගන්න බැරි වෙනකොට ඒක තමන්ගේ දුරුවලතාවයක් හැටියටත් දකිනවා ඒක ධර්මයට ගල සමාලාට ඉතන මේ ධර්මය වැරදිද දන්න මොකක් හරි වෙලා දන්න රටේ නැති සැක සංකා උපරින්. ඉගෙන ගන්න දරුවෙකුටත් සාමාන්‍ය ලෝක නොයෙක් සැක සංකා ඇති තමන්ට මේ දේ කරගන්න බැරි වෙනකොට දැන් පාඩන් කරන්න පටන්ගත්ත වෙලේ දන් නිදිකිරා වැටෙනවාන. ඉගෙන ගන්න දේට හිත යන්නෙම නැත්නම් හිත විසිරෙනවාන කොච්චර ඇහුවත් උගන්නන දේ මතක නැත්නම්. සමහරලාවට එයා වෙන මිත්‍යා දෘෂ්ටික පැත්තට යනම කේන්දරීවත් බලවන්න ඕන අපල කාලයක් සමහරලාට හිතනම් කවුරුත් හූනියමක්ක් කරදන්න අපේ ළමයි කරුන් තරහයි දැන් ඔන්න කාගේ හරි පිටිත් තියෙනවා. යරුම් අපේ ළමයින්ට ඉරිසියයි අපි හොඳට ඉගෙන ගන්නවා කියලා ඉරිසියයි ඔවුන් දේවාල ගානෙමයින්න අපේ දරුවන්ට මොනහරි ගූනියන්වත් කරලත් දන්නේ ඔන්න දැන් දෙමවපියෝ ඒවා හිතලා ළමයින් කොළුවට ඒවදාන. එතකොට ඒ වගේ සමහරය නොඒක් විදිහට මේ වගේ දුෘෂ්ටිගත වෙනවා ඊට පස්සේ. දැන් බලන්න මොකක්ද හේතු අවසානිකත්ව පංච නීවරණ කාමච්චන්දේ ව්‍යාපාද තීනමිද්ද උද්දච්චකුක්කුච්ච විචිකිච්චා ඔය පහ තමයි තියෙන. ඔය පහ තමයි භාවනා කරන කෙනෙකුට භාවනාවට බාධා වෙන කරුණු පහ. ඉගෙන ගන්න ගියත් ඉගෙන ගන්න කෙනෙකුට බාධ වෙන්නෙත් ඔය කරුණු පහමයි. පාඩන් කරන කෙනෙකුට අවධානි තියාගෙන පාඩන් කරගන්න බාධ වෙන්නෙත් ඔය පහමයි. වෙනත් මොනවහරි දෙයක් කරන්න කියත්. ඒ දේ ගැන අවධානි පිහිටවාගෙන ඒ දේ කරගන්න බැරි ඔය පහ නිසාමයි. එහෙමනම් දැංගොබට තේරෙනවා ඉතාම සරලව තේරෙනවා යම් කිසි කෙනෙක් භාවනාව දියුණු කරගත්තොත්. ඔය පංච නීවරණ යටපත් කරගන්න පුළුවන්න. හිත කාමච්චන්දය ඔස්සේ දුවන ගතිය නැති කරගන්න පුළුවන්න. හිතට තරහකාරයෝ මතක් කෙන එක නැති කරගන්න පුළුවන්න. නිදිමත අලසකම හිතට එන එක නැති කරගන්න පුළුවන්න. හිත විසිරෙන එකයි පසු තැවෙන ගතියයි නැති කරගන්න පුළුවන්න. සැක සංකා ඇතිවෙන එක හිතේ නැති කරගන්න පුළුවන්නම්. අපිට යමක් ගැන අවධානය තියාගෙන ඉන්න පුළුවන්නම් ඒනම් අපේ මතක රැඳෙනවානේ. අපිට හොඳට සිහිය පිහිටනවානේ. භාවනාවෙන් කරන්නේ ඒක. භාවනාවෙන් කරන්නේ යම් කුසල අරමුණක් තුළ හිත පුරුදු කරනවා. එයා භාවනා කරනවා කියලා කියන්නේ පංච නීවරණවලට හිත යන්න ඉඩ නොදී යම් කුසල අරමුණක් තුළ හිත පුරුදු කරනවා. ආනාපාන සතිය වෙන්න පුළුවන් මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන් යම් කුසල අරමුණක් තුළ හිත පුරුදු කරනේ පුරුදු කරද්දි තරවතමයි බාධාව. ආනා හුස්මරැල්ල දිහා හිත බලාගෙන භාවනා කරගෙන යනට ඔන්න අයර වගේ හිත දුවනවා. තරහකාරය මතක් කෙනවා ආසා කරන දේවල් මතක් වෙනවා සමාරුට භාවනා කරගෙන ඉන්නකොට තනියෙන් හිනා යනවා ගෙවල් දොරවල් මතක් වෙනවා සිහින මතක් වෙනවා ප්‍රපංච ගොඩ නැගෙනවා. එතකොට භාවනාවෙන් සිහියෙන් ඉන්න කෙන අඳුන ගන්නවා මන් දැම් භාවනා කරන්න මං මේවට හිත යන්න දෙන්නෑ කියලා ආයමත් ගේනවා භාවනාරමුණට හිත. ඔහොම කාලයක් පුරුදු කරගෙන යනකොට හිත දුවන ගති අඩු වෙනවා පංච නීවරණ ඔස්සේ. හිත භාවන අරමුණේ එකඟ වෙනවා දියුණු වෙනවා වැඩෙනවා. එහෙම හිත භාවනාවක පුරුදු කරගත්ත කෙනාට ඉගෙන ගන්න දරුවෙකුට නං ඉතාමත් පහසු අධ්‍යාපනයෙන් ඉදිරියට යන. මතකතියාගන්න මේ බුද්ධ ශාසනය තුළ 84,000ක ධර්මස්කන්දය රහතන් වහන්සේලා කටපාඩමින් දරාගෙන ඉදිරියට අරගෙනාව. මේවා පොත්තොල ලියාගෙන පොත් කරේතියාගෙනාව නෙමේ. 84,000ක ධර්මස්කන්ද මිහිදු මහරහතන් වහන්සේ ආය පොත් ගොඩක් උසගෙන නෙමේ ලංකාවට. බුදු හාමුදුරන්ගේ ක්‍රමේ තමයි සුතා හොඳට කං යොමු කරගෙන අහන්න. දතා ඇසූ දේවල් ධාරණය කරගන්න. වචසා පරිචිත අයවන් නිතර වචනින් පුරුදු කරන්න. මනසානු පෙක්කිතා නිතර නුවනින් විමසමින් මනසේ ධාරණය කරගත්ත දේ විමස විමස බලන්න. එතකොට ධාරණ ශක්තියත් වැඩි මතකෙත් පිහිටනවා දිට්ටියා සුප්පටි විද්දා එක තමන්ගේ අවබෝධයක් බවටත් පත්වෙන. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ක්‍රමය.
එදා 84,000ක ධර්මස්කන්දය භික්‍ෂූන් වහන්සේලා පරපුරෙන් පරපුරට ධර්ම සංගායනා කරමින් සජ්්‍යායනා කර කර කටපාඩමින් තමයි මේ ධර්මය ඉස්සරහට අරගෙනගේ. ඒ නිසා ඒ ධාරණ ශක්ති ඇති වුණේ භාවනාවත් එක්ක. බලන්න ඒ තරම් විශාල ධර්මස්කන්දයක් කටපාඩමින් දරාගෙන ආව කියන්නේ පරම්පරා ගණනාවක් ඉස්සරහට හිතාගන්නවත් බෑද. මොකද අද සමහරලාට පොත නැතිවුණොත් ඔක්කොම ඉවරයි. සමහරුන්ගේ ඔක්කොම තියෙන්නේ එක්ක පෝර්ණ එක. ඒක නැතිවුණොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා මතක තියාගන්න මේ හිත අපිට ධාරණය කරගෙන මතක ශක්තිය හිතේ රඳව ගන්න පුළුවන්. ඒ මතකයට බාධාවෙන්නේ පංචනීවර. බොහොම ලස්සන දේශනාවත් තියෙනවා අනීවරණ සූත්‍ර. පංචනීවරණ ගැන වදාළ දේශනාව. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ විස්තර කරන මහනෙන පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක් අකුසල රාසියක් කියන. එහෙම නං හිත කැමති ප්‍රියමනා පරමුණ ඔස්සේ කාමච්චන්දය ඔස්සේ දුවනු. තරහ ව්‍යාපා දරමුණ ඔස්සේ දුවනු. නිදිමත අලසකම ඔස්සේ දුවනු. හිත විසිරෙනවා පසු තැවෙනවා සැකේ ඔස්සේ දුවනවනං එතන අකුසල් ගොඩක් ඔස්සේ හිත දුවන්. පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක් අකුසල රාසියක් කියන. අචක්කු කරන ඒ පංච නීවරණ නිසා දහම් මැස නැති වෙලා යනොයාගේ. දහම් මැස දම්ම චක්කුව නැති කරලා දාන අචක්කු කරන. අඥ්ඥාන කරන එයා මෝඩෙක් බවට පත් කරන යාගේ නුවනැස නැති කරලා දාන. පඤ්ඥායි දුබ්බලී කරන එයාගේ ප්‍රඥාව දුබල භාවයට පත් වෙලා යනවා කියන. එයාගේ මතක ශක්තිය දුර්වල වෙලා යනවා කියන. දහම් මැස නැති වෙනවා. අවබෝධ හීන කරලදා. එතකොට මේ ඔක්කොම වෙන්නේ පංච නීවරණ නිසා. ඒමනම් අපිට තියෙන දැන් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්න ඉගෙන ගන්න දරුවෙකුට අනේ පාඩන් කරාට මතක හිටින්නේ. බණ ඇහුවට මේ ඇහුවට මේ මතක නෑ. දැන් ඉස්සර වගේ නෙමේ අමතක වෙනවා. මතක තියාගන්න බෑ. ඔන්න එහෙමනම් හේතු වෙන මොකුත් නෙමේ. හිත අරමුණු ඔස්සේ දුවනවා. දැන් අපි දුවනවා කියලා දැනගත්තට මේක දුවනවා කියලා නවත්තන්න බෑ. ඒක නවත්තන්න නම් ප්‍රායෝගිකව අපි භාවනාව තුළ හිතක් පුරුදු කරලා තියෙන්නවා. ඒ දුවන හිත දමනය කරගන්න තමයි භාවනා කරන්න. සමත භාවනාවල්ලො ලේදෙන් විශේසේ මෛත්‍රී භාවනා. අපිටිකන් සාමාන්‍යෙන් ඔබට ඉගෙන ගන්න දරුවන්ට විශේෂෙන් විභාගවට සූදානන් වෙන අධ්‍යාපනය ලබන ජීවිතය ඉහලට යන දරුවන්ට දැ සමහරු ඉන්න උපතින් ගෙනාපු හැකියාව ඒ අයි සමහරලාවට ජීවිතය භාවනා කරලනෑ හැබැයි ඒයට හොඳ මතක ශක්තියක් එක පාර කියවන මතකයි ඒ සංසාරපුරුදු සසර සමහරලාට යා මේ ජීවිතේ වෙන මිත්‍යා දෘෂ්ටික ආගමක ඉපදිලා ඉන්න පුළුවන් වෙන රටක ඉපදිලා ඉන්න පුළුව එක්කෝ වෙන බුදු දහම ගැන තාම හිත පැහැදිලා නැති වෙන්න පුළුවන් හැබැයි යා නොදන්න වුනාට පෙර සසරේ භාවනා කරලා හිත වඩලා හිත දියුණු කරපු සංසාර පින් තියෙනයි ඉන්න. ඒ වගේ දරුවෝ බලාගෙනන්න එක පාර අහපු ගමන් ඒදේ මතකයි. සමහරයි ඉන්නවා ගුරුවරු ගන්නන දේවල් එක පාරයි. ඕනම ගානක් දීපුහම යාට හදන්න පුළුව. යම් පුංචි දෙයක් ඉගැන්වනං එයා ඒ ඔස්සේ ගැඹුරටමයා. ඒ සසර මතක ශක්තිය හිත දියුණු කරපු අයගේ සංසාර පුරුදු. ඔබ බලන්න බුද්ධ ශාසනය තුළ චුල්ල පන්තක හාමුදුරු සමහර අයගේ හැකියාවල් තියෙනවා ඒව පෙර අකුසලෙන් වැහිලතිය. ඒ අකුසලෙන් වැහිච්ච හිත ඒ අකුසල් යටපත් කරලා කුසල් බලවත් කරලා පින මතු කරන්න පුළුවන්. චුල්ල පන්තක හාමුදුරු බුද්ධ ශාසනය තුළ හිටපු සාමීන් වහන්සේ නම. උන්වහන්සේට හරි ආසාාවෙන් පැවිදි වුණේ නිවන් දකින්න හිතාගෙන පැවිදි වුණ. එක ගාථාවක්කත් පාඩන් හිටින් නෑ කියලා. උන්වහන්සේ ගාථාද ගාථාවක් කියලගත්ත හම මේ ලොකෝ දේශනාවක් නෙමෙයි පද 4යි ගාථාවකටෙන් ඔබ දන්නවා දේශනාවල තින දම්ම පද ගාථා සහිත දේශන එතකොට ඒ වගේ දැන් පිරිත්තුල ගත්තා සමහරේව ගාථාවල් හැටියට තියෙන ගාථා ගොඩක් එතකොට මේ විදිහට ඒ ගාථාවක් පාඩන් කරනවා පළවෙනි පදේ පාඩන් කරනවා ඕම හරි කීප සැරයක් කියලා අපි කට පාඩන් කරගන්න එහෙමන ඒක නැවත නැවත සජ්්‍යහයනා කළ සජ්්‍යහයනා කළ ඔන්න පාඩක් කරගන්න. ඊළඟට ඒක දැන් හරි වගේ තේරෙනවා. දැන් ඊළඟ චේද පාඩම් කරනවා.
ඒක පාඩන් කරලා අනිත් එක මතක් කරනකට ඒක මතක නෑ කලින් කියප එක මතකනෑ පලවෙනි දෙක කොහෝම හරි දැන් කියලා තුන්ගෙන එක කියලා පලවෙනි දෙක මතක් කනට ඒ දෙක මතකනෑ චුල්ල පන්තක හාමුදුරුව උත්සාහ කර එක ගාථාවක්කත් මතක හිටින්නේ අවසානයේ හොඳට මනසින් වැටුණා උන්වහන්සේගේ සහෝදරය වෙච්ච මහා පන්තක ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඒ වෙලා කිව්වත් චුල්ල පන්තක මේ ශාස මේ ධර්මය හරි පරම ගහම් බීරයි ගැඹුරු දහම් දැනුමක් තියෙන්නවා මේ ධර්මාර්ග යනවා කියන්න ලේසි දෙයක් නෙමේ හිත දියුණු කරගෙන හිත වඩාගෙන සීල සමාධි ප්‍රඥා වඩාගෙන ගැඹුරින් අවබෝධ මේ ධර්මය අවබෝධ කරගන්න ගැඹුරු ප්‍රඥාවක් තියෙන්නවා ඔබට එක ගාථාවක්කත් පාඩන් හිටින් නැත්නම් කොහොමද මේ ධර්මය අවබෝධ කරගන්න ඔබට පින මදී ඇති ඔබ ගිහිල්ලා දෙමවපියන්ට සලකගෙන පිනක් කරගෙන කුසල් වඩාගන්න ඔබ සිගුරු ඇල්ල යන්න කියව ඒ වැරදි දෙකට නෙමෙයි උන්වහන්සේට තේරිච්ච හැටි හැබැයි බුදුරජාණන් වහන්සේට තමයි කෙනෙක්ගේ හිත පේන්නේ ඉන්ද්‍රිය ධර්මයම් පේන්නේ සංසාර පුරුදු දකින්න එක හැමෝටම නෑ බුදු කෙනෙකුට කෙනෙක් දෙහා දකිනකොටම බුදුරජාණන් වහන්සේට පිහිටල තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය සසර කරපු පින් කුසල් දකින නුවන බුදුරජාණන් වහන්සේ පුංචි උපක්‍රමයක් එදුව සංසාර පින මතු වෙලා ධර්මය අවබෝධ වෙන විදියට රෙදි කෑල්ලක් දුන්න මේ රෙදි කඩ පිරිසිදු රෙදි කඩා මේ රෙදි කඩ දිහා බලාගෙන රජෝහරණන් කියලා හිත ඒ තුළ පිහිටවාගෙන රෙදි කඩ අතින් පිරිමදන්නකි බුදුරජාණන් වහන්සේ ඔය උපක්‍රමේ ඔය පුංචි ප්‍රායෝගිකව කරන්න දීපු මේ උපක්‍රමේ භාරදීලා එදා බුද්ධ ප්‍රමුඛ සංඝයා ජීවකගේ නිවසේ දානයට වැඩිය චුල්ල පන්තක හාන්දුරු තියලකි තැන් උන්වහන්සේ රෙදි කඩ පිරිමදිනවා රජෝහරණන් කියලා වෙන මොකූත් හිතන්න ඒ තුළම හිත පිහිටිය හිත ඒ තුළ එකඟ වුණා අර රෙදි කඩ හොඳට පිරිමැදගෙන යනකොට මේ අපිරි සිදු වෙලා දැන් ඉරිලායන මට්ටමටම අපිරි සිදු වෙලා කිය ඒ තුළම උන්වහන්සේ කයේ අතා ස්භාවයට හිත යොමු කරලා මගේ කයටත් අත්වෙන්නේ මේ ඉරනම නේද කියලා කයහා ගලපා බලමින් භාවනා කරා ධර්මය අවබෝධ වන මේ බුද්ධ ශාසනයේ හිටපු මනෝමේ ශරීර මවන ඉරුද්ධිමත් මනෝමේ කයවල් මවන්න පුළුවන් භික්‍ෂූන් වහන්සේ අතරින් අග්‍රස්ථානය ලැබුවේ චුල්ල පන්තක මහරහතන් වහන්සේ එතකොට බලන්න එක ගාථාවක් පාඩන් හිටින් නැති කෙනාට ඒ තරන් හැකියාවක් තිබුණ යටපත් වෙලා ඒ නිසා ඔබට මතක හිටින්නෑ සමහර වෙලාවට පාඩන් කරනදී මට කරගන්න බෑ කියලා ඔබ කොයිම වෙලාවක්වත් පසු තැවෙන්නට එපා දැන් ඉගෙන ගන්න දරුව ගත්තො ද සමහරයි ඉන්නවා දැන් අපි ගත්තහම අපි එක්කෝ සමහර අධ්‍යාපනය මනසේ ප්‍රමාණය ගත්තහම සමහරයි කොන්න ශිෂ්ෂත්ව විභාගන්නකොට පේල් හැබැයි ඒ දරුවා සාමාන්‍ය පෙළ ඉහළම ලකුණු ගන්න දරුවෙක් වෙන්න පුළුව සමහරයි ඉන්නවා ශිෂ්ෂත්ව විභාග ඉහලටම ලකුණු ගත්ත කෙනා සාමාන්‍ය පෙළට එනකොට විභාග කරගන්න ඒ කාල වෙනකොට ඔන්න මනස වෙන කෙලෙ සරමුණුවස්සේ ගිහිල්ලා අධ්‍යාපනය කඩාකප්පල් වෙලා සම්පූර්ණයා වෙන පැත්තකට යනවා එයාට වඩා වැඩිපුර ලකුණු ගන්නවා එක්කෝ ශිෂ්ෂත්ත පේල් වෙලා එන ළමය සමහර වෙලා උසස් පෙළට යනකොට තවත් පැත්ත එක්කො සාමාන්‍ය පෙළ යන්තන් කොහොමහරි ගොඩදාගෙන විභාගට ගිය කෙන උසස් පෙළ ඉහල්ම ලකුණු අරගෙන විශ්වවිද්‍යාලට යන සාමාන්‍ය පෙළ ඉහලින්ම පාසිච්ච කෙනයික උසස් පෙළ පේල් වෙනයින්න ඒ ළමයින්ගේ ගත්තත් මතකයේ පිහිටන හැටි නුවන වැඩෙන හැටි ඒ හැකියාවල් සසර පුරුදු පින ඒවා මතුවෙන කාලවල වෙනස්කන්තිනවා සමහරයින්න අවුරුදු සමහලට විභාග ඔක්කොම් පේල් ඔහොම කාලයක් ඉඳලා සමහරු අවුරුදු 35ක් වෙලා ඔන්න ඉගෙන ගන්න පටන්ගන්න ඊට පස්සේ තනියෙන් පොත් කියවල විභාග ලියලා බැලින්න විභාග පාස් එහෙම ඉගෙනගෙන උපාධි කරලා ආචාර්ය උපාධි කරපු මේ ලෝකෙ ඉන්න අද ඉහළම බුද්ධිමත් ඉස්කෝල යන කාලෙ මොකුත් ඉගෙන ගන්න බෑ විභාග පේල් හැබැයි පස්සෙ කාලෙ ඉගෙනගෙන ඉහලටම ගියයි ඒ නිසා ජීවිතය එකෙක් කෙනාගේ මතක ශක්තිය හැකියා නුවන වැඩෙන කාලවල යම් පිනත් එක්ක වෙනස්කන්තියෙන්න්න පුළුව නමුත් පින්වතුනි හැමෝටම ප්‍රායෝගික දේ තමයි ඔබ පුංචි භාවනාවක් පුරුදු කරගන්න අපි කවුරුත් දන්න අපේ මනස
එක අරමුණක හිත තියාගන්න බැරි එකන දැන් අපිට තියෙන ප්‍රශ්නය. හිත ඒ අරමුණක පවත්තන්න බැහිත දුවන. ඒ අරමුණක තියාගන්න බැරි නිසා තමයි පාඩන් කරන්න ගියත් ඉගෙන ගන්න ගියත් යමක් අහගෙන හිටියත් හිත ඒක තුළන හිතවෙන අරමුණ ඔස්සේ දුවන. ඒක නැති කරගන්න නම් හිතේ අරමුණක් තුළ කාලයක් පුරුදු කරන්න. ඒ පුරුදු කරන්නේ භාවනාව. ඒ පිණිස සරලම භාවනා ටිකක් ඔබට. අපි දන්න ආනාපාන සති භාවනාව. මේ භාවනාව නිවන් අවබෝධි දක්වා ගැඹුරට යනකොට බොහොම ගහම්බීරයි. හැබැයි සරලව හිත එක කරගන්න බුදු හාමුදුරු පෙන්වේ ආනාපාන සති භාවනාව කියන්නේ දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් ඇදහැරුණ වගේ හිත සැනින් සංසිදෙන. අර විසිරෙන ඇවිස්සෙන කලබල හිත සැනින් සංසිදවාගන්න උපකාර වෙනවා ආනාපාන සති භාවනා. ඒ නිසා පුංචි දරුව ඉගෙන ගන්න අය තරුණ වයස මැදිවයසය අය ඔබ දවසකට විනාඩි 15ක් විතර හරි උදේ පාන්දර දවල්වරුවක හවස ටික පුරුදු වෙන්න එක්ක පාඩන් කරන්න කලින් පාඩන් කළ ඉවරුණාට පස්සේ හරි හොඳට වාඩි වෙලා හුස්ම රැල්ලට හිතයොමු කරගෙන තමන්ගේ කයහා හුස්ම පවතින ආකාරය හොඳට තේරුම් අරගෙන බාහිර කිසිම දේකට හිතයන්න ඉඩ නොදී ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා හුස්ම දිහා බලාගෙන හිත පුරුදු කරන්න. එහෙම නැත්නම් ඔබට මෛත්‍රී භාවනා ඉතාම වැදගත් භාවනා. අපේ පෙරපින මතු වෙන්නත් මෛත්‍රිය කියන්න පිනාතර අග්‍රම පිනා. ඒ මෛත්‍රී භාවනා වඩන කෙනාට මෙලව ලැබෙන ආනිසංස 11ක් ධර්මය පෙන්න්නනවා. ඒකෙන් 10ක් දිට්ට දමවේදන එකක් පරලවට. එතකොට ඒ තුළ හොඳ මතකයක් වැඩෙනවා. තුවටන් චිත්තන් සමාධීත මෛත්‍රී වඩනකොට ඉක්මනින් හිතක් එකඟ වෙන. සාන්ත සැප නින්දකට වැටෙනවා. සුකන් සුහපති. මනසට විවේකයක් අවශ්‍යයි. සැප නින්දක් අවශ්‍යයි. සුකම් පටිපුන්ද ප්‍රබෝධමත්ව අවදිවෙන. නිදාගන්න ගිහිල්ලත් දැන් බොහෝ දෙනෙකුට නිදාගන්න ගියත් අර පාඩන් කරනකොට තිබ ලක්ෂණයමයි. හිතට නොඒක් දේවල් ගලාගෙනන වද වෙන. ඇඳේ හාට පෙරලෙනවා මෙහාට පෙල්ලො නින්ද යන්නේ. හිතට හරි මානසික වඩයක්. නොයෙක් අරමුණු ප්‍රපංච ඔස්සේම හිත දුවන. අන්නේ ස්භාවෙන් නැතිවෙලා සාන්ත නින්දකට වැටෙන. සැපුවත් නින්දක්. භයානක හීන පේන්න න පාපකන් සුපිනම් පස පවකාර හීන දකින්නේ. එයාගේ හිත හොඳට පිහිටනවා. එයාට වෙන බාහිර අරමුණු කරදර උපන්ට්‍ර ඒවත් මග හැරෙනවා මෛත්‍රී පිනේ. ඒ නිසා ඉගෙන ගන්න දරුවෙක් මෛත්‍රී භාවනාව විනාඩි 10ක් 15ක් හරි නිතර පුරුදු කරනවන ඔබට හොඳ මතක ශක්තියක් ඇති කරගන්න පුරු. දැන් ඔබ හිතන්න මෙහෙම අපි යමක් මතකයට ගන්නේ සිහි කරලන අපි සිහි කර තමයි මතකෙට ගන්න. ඔබ විභාගයක් ලියන්න ගියත්ම ඕනම දෙයක් සිහි කරලන මතකෙට ගන්න. ධර්මය තමයි සිහිය දියුණු කරන හැටි තියෙන්නේ. ඔබ අහලා තියෙන සතර සති පට්ඨානේ සති කියන්නේ සිහිය. ඒ සිහිය දියුණු කරන ක්‍රම 4ක් කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා ධම්මානු පස්සනා කියන සිහිය පිහිටවලා සිහිය දියුණු කරන ක්‍රම 4ක්. ඒ ක්‍රම 4 සිහිය පිහිටනවා කියන්නේ සිහිය දියුණු වෙනවා. සිහිය වැඩෙනවා. සිහිය දියුණු කරන ක්‍රම ටික. එහෙම භාවනා කරනකොට සිහිය දියුණු වෙන්න මතක ශක්තිය වැඩිවෙන. ඔබ දන්නවා ධර්මය උගන්නනවා සිහිය දියුණු වෙනකොට එක ඉන්ද්‍රිය ධර්මයක් වෙනවා. ඒකට ධර්මය කැනෙ සති ඉන්ද්‍රිය. ඒක බලයක් තමා තුළ එකට කෙන සති බලන් සති සම්බෝජ්ජන්ගේ එක නිවන් අවබෝධය අංගයක් හැටියට සිහිය දියුණුවෙන්. සම්මා සති ආර්යෂ්ඨායක මාර්ග අංගයක් හැටියට ඒ සිහිය වැඩෙන. එතකොට කෙනෙක්ගේ සිහිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බලවත් වෙලා නංයා සිහි මුලාවෙන්න. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී ආනිසංසාතරත් පෙන්වා භාවනා වඩපු කෙනා මෛත්‍රිය වඩපු කෙනා මරණ මංචකීවත් සිහිමුලා වෙන්නෑ කියල. අන්න දැන් ඔබට තවත් තැනකට අපි කතා කරපු තවත් දෙයක් තමයි සමහරු ඉන්නවා තරුණ වයසේ හොඳට ඉන්න. මැදි වයස හොඳට ජීවිතය ඉන්න වයසට යන්න සිහි අඩුවෙන. ඒ සිහි අඩුවෙන්ට හේතුව තමයි සිහිය දියුණු නොකිරීම. මතකතියාගන්න ඔබ මොන්න තරම් විභාග පාස් කරත්. ඔබ මොනතරන් සමාජ ඉහලට හිටියත් කොච්චර ව්‍යාපාර දියුණු කරපු
මොන්න තරං ඉහලට බුද්ධිමතෙක් වුණත් ඔබ භාවනාවෙන් හිත දියුණු කරලා නැත්නං ඔබේ සිහිය දුරුවල වෙන ඕනම මොහොතක වෙන්න පුළුව. සමහර මහාචාරිවලු ඔබ හොඳට හොයලා බලන්න වයසට යන්න කල්පනාව නැති වෙලා. සමහර අයන්ගේ ඇදුන්නේ එක්කු නොඒක් නරක වචනක ළඟයි නොක්කුටෝම් බනින අසෝචික ලැගේ ගාගන්න. හැබැයි මහාචාරය මට්ටමට හිත වඩා ගත්තයි ආචාරු මහාචාර බුද්ධිමත්ත විද්‍යාඥ අන්තිම කාලෙසෙහි කල්පනාව නැතුව නොඒ රෝග තත්ත්ව හැදිලා ඔළුවෙන් ගහන්න බිත්තිවලට ඔය වගේ දුක්විදල මේ අනයින්. එහෙමනම් අපිට පේනවා මේ සිහිය දියුණු නොකිරීමේ ප්‍රතිඵලය එක්කො මැදිවයසේ එක්කො වයසට ගිහිල්ල අන්තිම කාලෙ හරි සිහිමුලාවීම අවධානමක් තියෙන. කෙනෙක්ගේ සිහිය මුලා නොවෙන්නත්. සිහිය දියුණු වෙන්නත් මතක ශක්තිය දියුණු වෙන්නත්. යමක් ඇහුවද අහපු සැනින් මතකක ධාරණය කරගන්නත් භාවනාවමයි තියෙන එකම පිහිට පිළිසරණ. තිය නිසා මේ දේශනාව පුරාම අපි ඔබට කියලා දුන්නේ භාවනාවේ තියෙන වැදගත්කම ඔබ භාවනාවකට හිත පුරුදු කරගන්න සරල භාවනාවක් පුංචි කාලීදම් ඔබේ දරුවන්ට ඉගෙන ගන්නයට අධ්‍යාපනය ලබනයට පුරුදු කරන්න ඊළඟට ඔබ එදිනෙදා ජීවිතය පවා කොච්චර ප්‍රශ්නත් එක්කද මිනිස්සු ජීවත්තේ හම්බ කරනවා කියන්නේ පවුල්ලොල ප්‍රශ්නමය ඔක්කොම යුද්ධයක් වගේ ඒ අතර හිත සුවපත් කරගන්න මේ හිතේ තියෙන මානසික අවුල් පීඩා සංසිඳවගන්න ටික වෙලාවක් හරි භාවනාවකට හිත පුරුදු කරගන්න නිදාගන්න කලින් හරි විනාඩි 15ක් 20ක් හරි මෛත්‍රී භාවනාවකට හිතක් පුරුදු කරගන්න. ඔබටම තේරේ කාලයක් යනකොට දැන් වෙනදට වඩා මට හොඳට මතකයේ පිහිටනවා. දැම් මට බණක් ඇහුවට පස්සේ හොඳට මතකයි. දැම් මට පොතක් කියවට පස්සේ වෙනදට වඩා හොඳට මතකයි. මට හොඳ මතක ශක්තියක් එනවා. පින්වතුනි අදටත් බුරුමේ වගේ රටවල්වල වනපොත් කරනවා කියලා පැවිදි වෙන සාමනීර ස්වාමීන් වහන්සේලාට මේ ත්‍රිපිටක ධර්මය කටපාඩක් කරන. රාත්‍රී කාලෙ එක්කෝ පන්දම් පත්තු කරලා සාමාන්‍ය පොත්නය ලයිට් නිවල කටපාඩක් සජ්්‍යහයනා කරන. හැමදාම දවසකට පැය කීපයක් රාත්‍රී ත්‍රිපිටකේ සජ්්‍යහයනා කර. අදටත් ඉන්න බුරුමි වගේ රටවල්ලොල ත්‍රිපිටකේ කොටස් පිටින්ම කටපාඩමින් දරාගත්ත සාමීන් වහන්සේලා අපේ රටෙත් ඉඳල තියෙන ඉස්සර. දීග භානක භික්‍ෂූන් වහන්සේලා මුළු දීග නිකායම කටපාඩන් කරගත ස්වාමීන් වහන්සේලා. සංයුක්ත භානක සංයුත්ත නිකායම කටපාඩන් කරගත ස්වාමීන් වහන්සේලා. මජ්ජිම භානක කියන මජ්ජිම නිකායම කටපාඩන් කරගත්තයි. ඒ නිසා හොඳට භාවනා කළ හිත දියුණු කරගත්ත කෙනෙකුට මතක ශක්තිය ධාරණ ශක්තිය ඇති කරගන්න පුළුව. තේ නිසා ඔබ හැම දෙනාගම ජීවිතවලට මතකය දියුණු කරගන්න සිහිය දියුණු කරගන්න සිහි මුලා නොවෙන්න භාවනාව පුරුදු කරගන්න. ඒ පිණිසෝ ඔබ හැම දෙනාට මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක්ම වේවා 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 කියලපි ආශිර්වාද කරනවා. ධර්මශ්‍රවනයට ඇස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධු කාරදිදි අනමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවන ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා 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 කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක ශාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු තුවං සදා හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා 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 හැම දෙනාටම තෙරුවන් සරණයි.